ඔව්දරු දරියනි අපි ගියවර පාඩම් ඒකකවලදී කතා කරා ව්‍යාපාර සංවිධාන ඒකකයේ වැදගත්ම දීර්ඝතම විභාග ප්‍රශ්න පත්‍රයේ වැඩිපුරම බර තබන ඒකකය වන සමාගම් ඒකකය හා ඒ සමාගම් ඒකකයට අදාළ ව්‍යුහගත විභාග ප්‍රශ්න 2010 සිට 20 දක්වා ප්‍රශ්න පත්‍ර 11ක් ඇතුළෙන් සම්පූර්ණව සාකච්ඡා කළා. එතකොට සමාගම් ඒකකයේ සම්බන්ධයෙන් මොන වගේ ස්වරූපේ විභාග අභ්‍යාසද යොමු වෙන්නේ? ඒවට මොන වගේ පිළිතුරු අපේක්ෂා කරනවද ප්‍රධාන පාලක පරීක්ෂකතුමා? ඊට අමතරව ඒකට මොන ආකාරයෙන් ලකුණු ලබා දෙනවද? ඒ වගේම ළමයිට මොනතරම් විවෘත ආකාරයෙන් ඒ ප්‍රශ්න සමහර ප්‍රශ්න වලට විවෘත ආකාරයෙන් පිළිතුරු ලිවීමේ නිදහස තිබෙන බවත් ඇතැම් ප්‍රශ්න වලට විවෘත ආකාරයෙන් ලියන්න බෑ. නිශ්චිත ඒ කියන්නේ සමාගම් නීතිය සඳහන් විධිවිධාන වලට අනුකූලවම නිශ්චිත පිළිතුරු ලියන්න සිදු වෙන බවත් අපි ඉගෙන ගත්තා. අපි අද පාඩම් ඒකකය තුලින් කතා කරන්නේ ඒ සමාගම් ඒකකයට අදාළ වාස්තවික අභ්‍යාස. මතකයිනේ වාස්තවික පේපර් එකක් තියෙනවනේ ප්‍රොපෝෂනල් ක්වෙස්චන් එකක්. ඒ වාස්තවික පේපර් එකේ MCQ ප්‍රශ්න 30ක් අහනවා. මතකනේ MCQ කියන්නේ මොකද්ද? මල්ටි බැරල්ද නෑ. මල්ටි චොයිස් ක්වෙස්චන්ස්. බහුවර්ණ ප්‍රශ්න 30ක් අහනවා. ඊට පස්සේ සුදුසු වචන යොදලා නිවැරදි වචන යොදලා හිස්තැන් පුරවන්න. අපි කියන්නේ සැපීම් වර්ගයේ සප්ලයි ටයිප් ක්වෙස්චන්ස් කියලා. සැපීම් වර්ගයේ ප්‍රශ්න 10ක් අහනවා. ඒ වගේම නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන කෙටි නිශ්චිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 10ක් අපේක්ෂා කරනවා. අන්නේ ප්‍රශ්න තුලින් මේ අවුරුදු 11ක තුල විභාග දුබුච්ච ගැටලුව අපි පිළිතුරුපත් සමීක්ෂණයේදී ලකුණු ලබා දීපු ආකාරයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු පළවෙනි ප්‍රශ්නය MCQ ප්‍රශ්න 2019 විභාග ප්‍රශ්න පත්‍රයෙන් ආව ප්‍රශ්නයක් 20 ප්‍රශ්නය යොමු වෙලා තිබුණේ නැහැ MCQ ප්‍රශ්නයක්. මුලින්ම නිවැරදි පිළිතුර තෝරා එහි අංකයේ ප්‍රශ්න ඉදිරියෙන් නැති ඊරමත ලියන්න. ඒක දන්නවනේ ඉස්සරහ වරහන තියෙන ලියන්න. මේක 2019 ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නය වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නේ. 7 වෙනි ප්‍රශ්නේ. පහත වගුවේ සමාගම් වර්ග හා එම සමාගම් වල ලක්ෂණ කීපයක් දැක්. පහත වගුවේ සමාගම් වර්ග හා එම සමාගම් වල ලක්ෂණ කිහිපයක් දැක්වේ. සමාගම් වර්ග තියෙනවා, ලක්ෂණ තියෙනවා. සමාගම් වර්ග තමයි සීමිත පෞද්ගලික සමාගම්, සීමිත පොදු සමාගම්, ඇපෙන් සීමිත සමාගම්, සීමා රහිත සමාගම්, අක්විරල සමාගම්. ලක්ෂණ තියෙනවා කොටස් සහ ණය කර ප්‍රසිද්ධිය නිකුත් කළ හැකිවීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කර විදේශයන්හි පමණක් ව්‍යාපාර කටයුතු කිරීම. මතකනේ ශ්‍රී ලංකාවේ නීතිගත කරලා විදේශවල නම් ව්‍යාපාර කරන්න මොනවද? අක්විරල සමාගම්. කොටස්කරුවන්ගේ වගකීම අසීමිත වීම, ලාභ බෙදා හැරීමක් නොකිරීම, කොටස් සහ ණය කර ප්‍රසිද්ධිය නිකුත් කළ නොහැකි වීම. ඒ කියන්නේ පෞද්ගලික සමාගම්. පොදු සමාගම් නම් පුළුවන්. ඒතර මේකෙන් අහන්නේ මොකද්ද? අපි ඊළඟ ස්ලයිඩ් එකේ බලමු එක. ඉහතදී ඇති සමාගම් වර්ග අනුපිළිවෙල අනුව සමාගම් වල ලක්ෂණ නිවැරදිව ගලපා ඇති වර්ණය. හරියට ලක්ෂණ ගැලපීම අහන්නේ. ලේසි. බලමුකෝ අපි. දැන් සීමිත පෞද්ගලික සමාගම් වලට ගැලපෙන එක මොකක්ද? කොටස් සහ ණය කර ප්‍රසිද්ධිය නිකුත් කළ නොහැකි වීම. ඒකනේ. පොදු වලට පුළුවන් මේකට බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම එකට එන්න ඕනේ E. අපි මේක නිකන් මාක් එකක් දාගමු මේ වගේ විභාගෙ දීපුවා. සීමිත පොදු සමාගම්. කොටස් සහ ණය කර ප්‍රසිද්ධිය නිකුත් කළ හැකි වීම. අන්න පොදු සමාගම් වලට විතරයි හැකියාවක් තියෙන. එහෙනම් ඒකට අනිවාර්යයෙන්ම එන්න ඕනේ A. ඇපෙන් සීමිත සමාගම්. මොකද්ද? ඇපෙන් සීමිත සමාගම් කියන්නේ සමාගමේ හිමිකරුවන්ගේ වගකීම සාංගමික ව්‍යවස්ථාවලින් දක්වලා තියෙනවා. නැත්නම් සමාගම ඈවර කිරීමකදී සමාගමේ වත්කම් වලට හෝ වගකීම් වලට එක් කොටස් හිමියා නැත්නම් එක් සමාජිකයා බැඳීමට ලක්වන ප්‍රමාණය දක්වලා තියෙනවා. ඒ ප්‍රමාණය දක්ව තමයි වත්කම් අයිති වෙන්නේ. බංකොලොත් වුණොත් බැරකම් පියවන 10ක් වෙන්නේ ඒ ප්‍රමාණයක තමයි අපෙන් සීමිත සමාගම් කියන්නේ. ඒක කොටස් නිකුත් කිරීම නැහැනේ. ඒකයි සමාජික කියන එක පාවිච්චි කරන්නේ. තේරෙනවද? ඒකෙදි විතරක් සමාජික කියලා කියන කොටස් හිමියා කියන්නේ නැහැ. අන්න විශේෂ දෙයක් ඒක. අනිකුත් සමාගම් වල සමාජිකය කොටස් හිමියා දෙන්නම එක්කෙනයි.
එහෙම විවහාර කරන්න පුළුවන්. නමුත් අපේන් සීමිතවල කොටස් නිකුත් කිරීමක් වෙන්නේ නැති නිසා කොටස් සීමිත කියලා කියන්නේ සමාජික කියලා කියන්නේ. එතකොට ඒ අපේන් සීමිත සමාගමක් ලාභ උපද්දවන්න පුළුවන්. හැබැයි ලාභ බෙදන්නේ නැහැ. ලාභ බෙදන්නේ නැහැ. තේරෙනවද? ලාභ බෙදන්න මම හිතන්නේ ඒකට එන්නේ මොකද්ද? ලාභ බෙදහැරීමක් නොකිරීම කියන එක D. සීමා රහිත සමාගම් කොටස්කරුවන්ගේ වගකීම අසීමිත. අනිවාර්යයෙන් මේකට එන්නේ මොකද්ද? C. අක්වරල සමාගම් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කර විදේශයන්හි පමණක් ව්‍යාපාර කටයුතු කරනවා. ඒක අක්වරල පැහැදිලිවමනේ. ඒකට එන්නේ B. එහෙනම් උත්තරය මොකද්ද? EADCB. මතකයිනේ? EADCB. EADCB තියෙන උත්තරය බලන්න. EADCB. EADCB තියෙන්නේ 4 වෙනි උත්තරය. එහෙනම් පිළිතුර 4. පිළිතුර 4. ඊළඟ ප්‍රශ්න බලමු. 2018 විභාග ප්‍රශ්නය. 2018 ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නය ඔසවීම යොමු වෙච්ච ප්‍රශ්නය. අපේන් සීමිත සමාගමක ලක්ෂණයක් නොවන්නේ. අපේන් සීමිත සමාගමක ලක්ෂණයක් නොවන්නේ. ලක්ෂණ 5ක් දීලා තිනවා. 5න් 4ක්ම ලක්ෂණ එකක් තමයි අදාළ නැති එක. ඒක තමයි අහන්නේ අපේ. පළවෙනි එක මහජනතාවට කොටස් නිකුත් කිරීම සිදු නොකිරීම. ඔව් කොටස් නිකුත් කරන්නේ නැහැනේ. අපේන් සීමිත සමාගම කොටස් නිකුත් කරන්නේ නැහැ. තේරෙනවද? අපේන් සීමිත සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියේ එක් සමාජිකයා සමාගම ඇවර කිරීමකදී වත්කම් වලට එහෙම නැත්නම් වගකීම් වලට දායක විය යුතු ප්‍රමාණයන්ගේ උපරිමයෙන් දක්වලා තියෙනවා. අපි තුමු ඒ කින තැනත්ත රුපියල් ලක්ෂ 10ක් කියලා. ඒ කියන්නේ සමාගම විසුරුව හැරීමේදී බංකොලොත් නැතුව විසුරුව හැරියොත් වත්කම් වලින් ලක්ෂ 10ක් යට අයිති කරගන්න පුළුවන්. බංකොලොත් වල ඇවර කරොත් වත්කම් නැහැනේ. එහෙනම් ණය තියෙන බැරකම්. බැරකම් පියවන්න මෙයා ලක්ෂ 10ක් පෞද්ගලිකව ගේන්න ඕන. කොටස් නිකුත් කිරීමක් නැහැ. එතකොට ඔබ අහන්න පුළුවන් ඇතැම් අවුරුදු WAT පේපර් එකේ ප්‍රශ්න ඇහුවා. අපේන් සීමිත සමාගමක් කොටස් නිකුත් කිරීමක් නොකරන අතර කොටස් නිකුත් කරන්නේ නැතිව ව්‍යාපාර කටයුතු කරගෙන යාමට අවශ්‍ය මූල්‍ය සම්පාදනය කරගන්නේ කොහොමද? නැත්නම් කොටස් නිකුත් කරන්නේ නැත්නම් සල්ලිකෝ ව්‍යාපාරය කරන එක තමයි අහන ප්‍රශ්නේ. මොකද කියන්නේ? මේ ප්‍රශ්න ඔයගොල්ලන්ට ඇති නේද? ඔව්. කොටස් නිකුත් කරන්නේ නැති වුණාට කොටස් නිකුත් කර ප්‍රාග්ධන රැස් කිරීම එකම මූල්‍ය මාර්ගය නෙවෙයි. ඒ ප්‍රධාන මූල්‍ය මාර්ගය. එතන වාදයක් නේ අපි පිළිගන්නවා. කොටස් නිකුත් කරලා ප්‍රාග්ධන රැස් කරොත් සමාගමක ප්‍රධානම මූල්‍ය සම්පාදන මාර්ගය එය. නමුත් එය පමණක්ම නොවේ එකම මූල්‍ය සම්පාදන මාර්ගය වෙන්නේ. තව තියෙනවා. ඒ බැංකු ණය ගන්න පුළුවන්. බැංකු ණය ගන්න පුළුවන්. සමාජිකයන්ට සමාජික මුදලක් ගොඩනගා ගන්න පුළුවන්. තේරෙනවද? එක පිටුම NGO වගේ සංවිධාන රාජ්‍ය නොවන සංවිධාන මගින් පරිත්‍යාග කරන්න පුළුවන්. රජයෙන් ආධාර ලැබෙන්න පුළුවන්. මහජනතාවගේ පරිත්‍යාග ලැබෙන්න පුළුවන්. ඒ වගේ විවිධ මාර්ග වලින් යන්න පුළුවන්. එහෙමනම් මහජනතාවට කොටස් නිකුත් කරන්න ඒක හරි. එහෙනම් ඒක හරි කරන මේ අහන්නේ වැරදි කහන ලක්ෂණ නොවන එක. අවම වශයෙන් සමාජිකයන් දෙදෙනෙක්වත් සිටීම අනිවාර්යම ඕනනේ. සෙසු සමාගම් හැම එකක්ම එක්කෙනාගෙන් අරබන්න පුළුවන්. ලංකාවේ දැන් තියෙන සමාගම් නීතිය අනුව අවම සමාජිකෝ දෙන්නෙක් අවශ්‍ය වෙන එකම සමාගම මොකද්ද? අපේන් සීමිත සමාගම පමණයි. ඒකත් හරි. හරි නම් උත්තරේ ඒක නෙවෙයි. ලාභාංශ බෙදහැරීමක් සිදු නොකිරීම. ඕන් ලාභය දන්නේ නැහැනේ. ලාභ ලබන්න පුළුවන් අපේන් සීමිත සමාගම් පවා විවිධ බිස්නස් කරලා ඒ ලාභ බෙදන්න අවශ්‍යතාවය නැහැ. ඒ කොටස් නිකුත් කරන්නේ නැහැනේ. ලාභ බෙදහැරීමක් නැහැ. ඒකත් හරි. ලාභ අභිප්‍රායන ආරම්භ කිරීමේ. මේක පොඩි ගැටලු සහගත තියෙනවානේ. අපේන් සීමිත සමාගම් සාමාන්‍ය ලාභ අරමුණින්ම ආරම්භ කරන්නේව නෙවෙයි. ඒවා ඇතිනේ සේවා අරමුණු, සේවා සැපීම. ලාභය සඳහා නොවේ අපේන් සීමිත සමාගම් ක්‍රියාත්මක වෙන්නේ. මම හිතන්නේ ඒක තමයි උත්තරේ. ලාභ අභිප්‍රායන ආරම්භ කිරීමේ. අහන්නේ අපේන් සීමිත සමාගමක ලක්ෂණයක් නොවන එකනේ. නොවන එක නම් මම හිතන්නේ මේක තමයි උත්තරේ. මේක උත්තරේ කියලා 100%ක්ම විශ්වාසයි කියමුකෝ. ඒත් අපි යටින් තියෙන උත්තරේ මොකද? උත්තරේ හරි කීපේ කියවන්න ඕනේ මං කියන්නේ. හැමදාම මම ඔක් කියන දෙයක් නේ. අපිට කොච්චර විශ්වාස වුණත් අපි මේක දෙවෙනි උත්තරේ හරියටම හරි කියලා. ඒත් යටින් තියෙන උත්තර තුනත් කියවන්න. හේතුව දෙවෙනි උත්තරේ හරි තමයි. ඒ හරි උත්තරේ ඊට වඩා පරිපූර්ණ ලෙස පස්වෙනි උත්තරේ තියෙන්න පුළුවන්. මං කියන එක තේරෙනව නේද? 2යි 5යි දෙකම හරි. දෙකම එකම අදහස තියෙන්නේ. එකම පිළිතුර. හැබැයි දෙකට වඩා පස්වෙනි එක විනිවිද භාවයෙන් පරිපූර්ණ ලෙස ඉදිරිපත් කරලා තියෙනවා නම් එහෙනම් වඩා විධිමත් භාවයෙන් ගත්තොත් මොකද්ද ගන්න? අපි 2 නෙමෙයි 5. ඒ තර්කෙම තමයි හැමදාම කියනවා අහුවෙන්න එපා. උත්තර පහම කියවන්න. මොකද මේ MCQ අපිට ලේසි මේ ප්‍රශ්නේ ලේසි නම්
ලේසි කියවන්න නැති නිසා අපි හිතමු අපි දෙවෙනි උත්තරේ සිලෙක්ට් කරා කියලා. උදාහරණයක් වශයෙන්. නමුත් හොඳම උත්තරේ පස්වෙනි එක කියන්නකෝ. අපිට විශ්වාසයි දෙවෙනි එක හරි කියලා සිලෙක්ට් කරා. මොකද වෙන්නේ? ලකුණක් නැති වෙනවනේ. අපි කියන්නේ අමාරු ප්‍රශ්නයක් නෙවෙයිනේ මේක. දන්න ප්‍රශ්නයක් නම් සහ අර වගේ අපි අලස භාවයෙන් හෝ අපි වගකීමක් රහිතව ඉතුරු පිළිතුරු නොකියවපු නිසා අපි දෙවෙනි උත්තරේ තේරුව ඒක හරි. නමුත් 100%ක්ම හරි උත්තරේ නෙවෙයි. අපරාධනේ. අපි උත්තර පහම කියවන අපේ උඩින්ම පස්වෙනි උත්තරේ සිලෙක්ට් කරගන්න තිබුණා. අන්න ලකුණ ඒ ලකුණෙන් තමයි අපේ ජීවිතය විසඳෙන්නේ. ඒ සාමාර්ථය අහිමි වෙන්නේ. ඉසිඩි ස්කෝර් එක අගේ අඩු වෙන්නේ. විශ්වවිද්‍යාල වරම් අහිමි වෙන්නේ. බොහෝ දේ අපිට සිදුවෙන ලකුණු එක. අපි නිසා ලකුණු මම හැමදාම කියනවා බ්‍රයිට් අය නම් දීප්තිමත් අය නම් දක්ෂ ළමයි නම් අනිවාර්යයෙන්ම ලකුණු එකටයි try කරන්න ඕන. මොකද 75න් 74ම ලැබෙන්න පුළුවන්. මේ වගේ නොසලකිල්ල නැත්තම් යම්කිසි ප්‍රශ්නයක් පටලවා ගැනීම තේරෙනවද? නැත්තම් යම්කිසි අපි දුමු ඔළුව බර වීම, හිසේ කකුම් වගේ පුංචි රෝගී තත්ත්වයක් ඇතිවීම වැනි හේතු මත අපර ලකුණු එක තමයි හිමින් පුළුවන්. අපි යන්නේ ලකුණු එකට තමයි සරන් කරන්න ඕන. තේරෙනවද? ඒ නිසා උත්තර පහම කියවන්න. බලන්න පස්වෙනි එක. සමාගම ඇවර කිරීමේදී එක් සමාජිකයා දායක වූ යුතු මුදල සාංගමික ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා. ඒකත් හරිනේ. එහෙනම් උත්තරේ පැහැදිලිව මොකද්ද? 4. ලාභ අභිප්‍රායන ආරම්භ කිරීමේ කියන උත්තරේ තමයි වැරදි. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2017 විභාග ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නේ 2017 විභාග ප්‍රශ්න පත්‍රයේ 8 වෙනි බහුවර්ණ ප්‍රශ්න වශයෙන් යොමු වෙච්ච ප්‍රශ්නය. සීමා සහිත පොදු සමාගමක ලක්ෂණයක් නොවන්නේ. සීමා සහිත පොදු සමාගමක ලක්ෂණයක් නොවන්නේ. නොවන එක අහන්නේ පළවෙනි එක උපරිම කොටස්කරුවන් සංඛ්‍යාව පිළිබඳව සීමාවක් නොමැති වීමයි. උපරිම කොටස්කරුවන් සංඛ්‍යාව පිළිබඳ සීමාවක් නොමැති වීම හරිනේ. ඒක ලක්ෂණයක්. එහෙනම් උත්තරේ ඒක නෙවෙයි. අධ්‍යක්ෂකවරුන්ගේ උපරිම සංඛ්‍යාවක් නොමැති වීම. ඒකත් හරිනේ. අවම අධ්‍යක්ෂකවරු කී දෙනාද? එක්කෙනා තුන් දෙනාද? එක්කෙනා තුන් දෙනාද? එක්කෙනාත් නෙවෙයි තුන් දෙනාත් නෙවෙයි දෙන්නයි. ඩිරෙක්ට් බෝඩ් දෙන්නෙක් ඕනේ ප්‍රයිවට් නෑ එක්කෙනා. මතකනේ? අවම අධ්‍යක්ෂකවරු දෙන්නයි උපරිමයක් නෑ. ඒකත් හරි. කොටස් සෝමාරුවේ ලැයිස්තුගත කිරීම අනිවාර්ය වීමයි. ඒක හරිද? සෑම සීමිත පොදු සමාගමක්ම කොළඹ කොටස් සෝමාරුව හෙවත් කොටස් වෙළඳ පොලේ ලැයිස්තුගත සමාගමක් වශයෙන් ලියාපදිංචි වීම අනිවාර්යද? අනිවාර්ය නෑ. අනිවාර්ය නෑනේ. සමාගමට අවශ්‍ය නම් ලියාපදිංචි නැත්නම් නිකන් ඉන්නවා. එහෙනම් මම හිතන්නේ ඒක තමයි උත්තරේ. අහන්නේ ලක්ෂණ නොවන එකනේ. අපි ඒක පොඩි මාක්කයක් දාගමුකෝ. මේ වගේ. ලාභාංශ ප්‍රකාශ කිරීමට පෙර ණය ගෙවීමේ හැකියාව නැත්නම් නුඹුන්වත් බව පරීක්ෂා කළ යුතුයි. ඒකත් හරිනේ. සමාගම වාර්ෂිකව කොටස් හිමියන්ට ලාභයෙන් ලාභාංශ ගෙවන්න පෙර බලන්න ඕනේ ණය ගෙවීමේ හැකියාව තියෙනවද කියන එක. ඒ කියන්නේ නුඹුන්වත් භාවය ගැන බලන්න ඕනේ. නුඹුන්වත් නම් තමයි ලාභාංශ ගෙවන්න පුළුවන් නැත්නම් ගෙවන්න බෑ. ඒකත් හරි. කොටස් ප්‍රසිද්ධිය නිකුත් කිරීමට හැකියවීම. ඒකත් හරිනේ. එහෙනම් උත්තරේ මොකද්ද? තුන්වෙනි එක. ඊළඟ ප්‍රශ්නේ බලමු. 2016 විභාග ප්‍රශ්න. 13 වෙනි ප්‍රශ්නේ සාමාන්‍ය මෙච්චර පස්තර කියන්නේ යන්නේ සාමාන්‍යයෙන් 7 8 9 වගේ ප්‍රශ්න අහන්නේ කවන්නේ 13 වෙනි ප්‍රශ්න. පහත දැක්වෙන්නේ විවිධ ව්‍යාපාර සංවිධානට අදාළ ලක්ෂණ කීපයකි. හරිනේ ලක්ෂණ කීපයක් දීලා තියෙනවා. ඒත් එකම බලන්න අහන්නේ මොකක්ද කියලා. ඒතකොට ලේසි අපට අඩු කාලෙකින් ප්‍රශ්න තේරුම් ගන්න. ඉහත ද අතුරෙන් සීමා සහිත පොදු සමාගම ගන්න. සීමා සහිත පොදු සමාගමක ලක්ෂණ පමණක් අඩංගු කාණ්ඩය තෝරන්න. විවිධ ව්‍යාපාර සංවිධාන ලක්ෂණ දීලා තියෙනවා පොදු සමාගමකට අයිති කාණ්ඩ පමණක්. කොහොමරි උත්තර හතරක්ම සිලෙක්ට් කරන්න තියෙන. කියන්නේ පොදු සමාගමකට අයිති හතරක් ඇති. එකක් අයිති නැහැ. ඒකයි මේ අහන්නේ. වාර්ෂික ගිණුම් වාර්තා ප්‍රසිද්ධ කරන්න ඕනද? අනිවාර්යෙන්ම ඕන. ගිණුම් සැකසීම අනිවාර්යයි. ඒ වාර්තා ප්‍රසිද්ධ කරන්න ඕනේ. ඒක හරි. මේක හරි වුණාට ලකුණක් දාගමු. අයිතිකරුවන්ගෙන් වෙන් වූ නීතිමය එකකයක් වෙනවද? පැහැදිලිවම ඔව්. සමාගම සංස්ථාපනය කරනවා. හිමිකරුවන්ගෙන් වෙන් වූ පැවැත්මක් තියෙනවා. සමාගම නමින් නීති හැමෝට යන්න පුළුවන්. ඒකත් හරි. පාලනයට අයිතිකරුවන් අනිවාර්යෙන්ම සම්බන්ධ වී යුතු වීම. ඒක හරිද? පාලනයට අයිතිකරුවන් අනිවාර්යෙන්ම සම්බන්ධ වී යුතු වීම. එහෙම හැමෝම සම්බන්ධ වෙන්න අනිවාර්ය නෑනේ. සම්බන්ධ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නකාරී ඒක තියෙමු.
ලියාපදිංචි අනිවාර්ය වීම හරි. මෙතන ලියාපදිංචි වීම කියන්නේ මොකද්ද? සංස්ථාපනය කියන එකමයි. සංස්ථාපනය අනිවාර්යයෙන්ම කෙරෙන්න ඕනේ. දක්ෂ කළමනාකරුවන් බදවා ගැනීමට හැකිවීම. දක්ෂ කළමනාකරුවන් බදවා ගැනීමට හැකිවීම. පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්නේ. සීමිත පොදු සමාගමට අයිතිකරු ගොඩක් ඉන්නවා. අයිතිකරුවන්ගේ මොන්න හොඳ අය බදව ගන්න පුළුවන්. අනික පොදු සමාගමක ප්‍රාග්ධන ප්‍රමාණය වැඩි. අනික පොදු සමාගමක් සාපේක්ෂව මහා පරිමාණයි. පොදු පිළිගැනීම වැඩි. ඒ නිසා දක්ෂෝ අපට ගෙන්න ගන්න ලේසි. ඒකත් ගන්න පුළුවන් කියමුකෝ. බලමු. ඒකත් ගන්න පුළුවන් කියලා. අයිතිකරුවන්ගේ වගකීම සීමා සහිත වීම. ඒකත් හරිනේ. පොදු සමාගමේ අයිතිකරුවන් වගකීම සීමා සහිත. ඒකත් හරි. ඒකත් හරි. දැන් පහම මාක් කරාද? 6ක් දීලා තියෙනවා අපෙන් 4යි අහන්නේ. එතකොට දැන් අපි 5ක් මාරුන එකක් වැරදි. ඒ කියන්නේ මම මේ ළඟින් යන එකක් ගත්තා. අපි බලමු එකින් එක. වාර්ෂික ගිණුම් වාර්තා ප්‍රසිද්ධ කිරීම 100%ක්ම හරිනේ. 100%ක්ම හරි. අපි ඒක ගන්නවා. හරිද? අයිතිකරුවන් වෙන් වූ නීතිමය ඒකකයක්ද? ඒක 100%ක්ම හරිනේ. කිසිම සැකයක් නැහැ. ඒකත් ගත්තා. එහෙනම් අනිවාර්යයෙන්ම AB එන්නම ඕනේ. AB එන්නම ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ 1 2 3 මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන්නේ 1 2 3 1 2 3 උත්තර තුන එකක් වෙන්නම ඕනේ. මොකද මේ දෙක 100%ක්ම හරි. ඊට පස්සේ පාලනයට අයිතිකරුවන් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕනද? නෑනේ. එහෙම සම්බන්ධ වෙන්න ඕනේ නෑනේ. කැමති නම් සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් නිකන් ඉන්න පුළුවන්. එහෙම අනිවාර්ය සම්බන්ධ වෙන්න ඕනේ නෑ. තේරෙනවද? ලියාපදිංචි අනිවාර්ය වීම හරියටම හරි. ඒකත් 100%ක්ම හරිනේ. අනිවාර්යයෙන්ම සංස්ථාපනය කෙරෙන්න ඕනේ. AB D එන්නට ඕනේ. ඊට පස්සේ දක්ෂ කළමනාකරුවන් බඳවා ගැනීමට හැකියවීම. ඒකත් හරි. අයිතිකරුවන්ගේ වගකීම සීමා සහිත වීම. ඔය දෙකෙන් එකයි ගන්න පුළුවන්. ඔය දෙකෙන් එකයි ගන්න පුළුවන්. මොකද්ද වඩා හොඳ? අපි ගමු මේක. මොකද වගකීම සීමා සහිතයිනේ. කෙලින්ම සමාගමේ නමින් මේක සනාථ වෙනවනේ. සංස්ථාපන සහතිකයේ සමාගම් රෙජිස්ට්‍රාර් වල දක්වලම තියෙනවනේ. සීමා සහිත රන්ලිය සමාගම සීමා සහිත සමාගම ලෙස නීතිගත කළ බවත් එය සීමා සහිත වගකීම් යුක්ත සමාගමක් කියලා සඳහන් කරනවානේ. ඒක ලේසි 100%ක්ම අපට ඔප්පු කරන්න පුළුවන්. මේකේ තියෙන ගැටලුව දක්ෂ කළමනාකරුවන් බඳවා ගැනීමට හැකියවීම කියන එක ඇතැම් විට පෞද්ගලික සමාගමකටත් හරි. පෞද්ගලික සමාගමක් ආරම්භ කරේ රටේ නම ගිය කීර්තිමත් අය නම් 5 දෙනෙක් කියමුකෝ. ඒ කීර්ති 5 දෙනෙක් ඕනේ නැහැ. පුද්ගලික සමාගම ආරම්භ කරන කීර්තිමත් එක්කෙනෙක් කියමුකෝ. එක කීර්තිමත් ව්‍යාපාරිකයෙක් කියමුකෝ. ඒ කීර්තිමත් භාවයට දක්ෂෝ ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒක දෙපැත්තටම දෝලනය කරන්න පුළුවන්. ඒ නිසා අපි තෝරගන්න වඩා හොඳ එක මොකද්ද? F කියලා. වඩා හොඳ එක F කියලා. තේරුණාද? වඩා හොඳ එක F කියලා. එහෙනම් උත්තරේ මොකද්ද? A B DF. A B DF කියන්නේ 3. හිතන්න ඕන විශ්ලේෂණාත්මකව හිතන්න ඕන රයිට්. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2015 විභාග ප්‍රශ්නය. 2015 විභාග ප්‍රශ්න පත්‍රයේ 9 වෙනි ප්‍රශ්නය 9 වෙනි බහුවර්ණ ප්‍රශ්නය වශයෙන් ආපු ප්‍රශ්නය. පහත කරුණු අතුරින් සීමිත පොදු සමාගමක දැකිය හැකි ලක්ෂණ ඇතුළත් පිළිතුර තෝරන්න. පහත කරුණු අතුරින් සීමිත පොදු සමාගමක දැකිය හැකි ලක්ෂණ ඇතුළත් පිළිතුර. උත්තර 5ක් දීලා තියෙනවා. පොදු සමාගම ලක්ෂණ. වගකීම අසීමිත වන අතර කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර ඇත. වැරදීනේ. වගකීම අසීමිත වෙන්නේ නැහනේ. වගකීම අසීමිත වෙන්නේ නැහනේ. මේක වැරදි. වගකීම අසීමිත වැරදි. නේ? කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කරත කියන එකත් ප්‍රශ්නකාරීනේ. මොකද සෑම පොදු සමාගමක් මෙතන ටිකක් හිතන්න පුළුවන් සීමිත පොදු සමාගමක කියලා දීලා තියෙනවා වරහන් ඇතුලේ PLC කියලා දාලා තියෙනවා. PLC කියලා දාලා තියෙනවා. PLC දාන්නේ අර තේරෙනවද? පබ්ලික් ලිමිටඩ් කම්පැනි කියන එකනේ. ලැයිස්තුගත කියන අර්ථයනේ. නමුත් අපි මේක මේ වරහනේ අමතක කරොත් එහෙම සාමාන්‍ය පොදු සමාගමක. පොදු සමාගම ෂෙයා මාකට් එකේ ලියාපදිංචිම අනිවාර්යම නෑ නේ. අපිට ඒ නිසා ඒකත් ගන්න බෑ. වගකීම සීමිත වන අතර ඒක හරි. වගකීම සීමිතයි. වගකීම සීමිත වන අතර හරි. කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත කර නැත. එහෙම කියන්න බෑනේ.
කොටස් වල ලැයිස්තුගත කරන්න හැකියි යන බෑනේ. ලැයිස්තුගත කරන්න පුළුවන් නොකරන්න පුළුවන්. එහෙනම් ඒකත් ප්‍රශ්නකාරී. මේකත් ප්‍රශ්නකාරීනේ. ඒ නිසා මේකත් උත්තරේ නෙවෙයි. අවම සමාජික සංඛ්‍යාව එකක් වන අතර උපරිමය 50කි. මේක හරි. අවම සමාජික එකක් කියන එක ඒක හරි. ඒක උලක් නැහැ. නමුත් උපරිමය 50ක් කියන එක වැරදි. මේක වැරදි. උපරිමයක් නැහැනේ. එන එකත් වැරදි. අවම අධ්‍යක්ෂුරු සංඛ්‍යා එකක් වන අතර උපරිමේ සීමාවක් නැත. උපරිමේ සීමාවක් නැත කියන එක හරි. මේ එකක් කියන එක වැරදි. මේක වැරදි. එන එකත් මේ උත්තරේ. වගකීම සීමිත වන අතර කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කර ඇත. වගකීම සීමිත වන අතර කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කර ඇත. වගකීම සීමිතයි මේක හරියටම හරි. හරි. කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කර ඇත. ඒකත් හරි. ඇයි එහෙම කියන්නේ? මේ PLC ඇවිල්ලා තියෙන නිසා තමයි. PLC ඇවිල්ලා තියෙන නිසා තමයි. PLC ඇවිල්ලා තියෙන නිසා තමයි. තේරුණානේ? එහෙනම් මේ පිළිතුරු වලින් කාරණා දෙක කිව්වත් ඒ දෙකම හරි පස්වෙනි උත්තරේ නිසා වඩා හොඳම උත්තරේ පස්වෙනි පිළිතුර. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2015 විභාග ප්‍රශ්න. 14 MCQ ප්‍රශ්නයක් අහලා නැහැ මේ කොටසෙන්. 2015 විභාග ප්‍රශ්න පත්‍රයේ 10 වෙනි ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නය. පහත් සඳහන් දෑතුරෙන් පුද්ගලයෙකු සමාගමක අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් නොකිරීමට හේතු විය හැකි කාරණා කුමක්ද? කරුණ කුමක්ද? මේ උත්තර වලින් පුද්ගලයෙකු සීමිත සමාගමක අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් නොකරන්න හේතු. ඒ කියන්නේ නුසුදුසුකම්. පළවෙනි එක එම සමාගමේ කොටස්කරුවෙකු වීම. ප්‍රශ්නයක් නැහැ නේ කොටස්කරුවෙකු වුණාට පත් වෙන්න පුළුවන්. කොටස්කරුවෙක් නොවනත් ඒත් පත් වෙන්න පුළුවන් අලුත් නීතිය අනුව. එහෙනම් ඒක අවුලක් නැහැ. ද්විත්ව පුරවැසි භාවය ලබා තිබීම. මොකද කියන්නේ? පුළුවන්ද? දැන් ද්විත්ව පුරවැසි භාවයේ දේශපාලන කරණිත ප්‍රශ්නයක් වෙනවා. නේ විශේෂම ජනාධිපති ධූරයට මිල්ලද්දි ද්විත්ව පුරවැසි භාවයක් තියෙන බෑ කියලා අනුග්‍රහ ව්‍යවස්ථාව තියෙනවනේ. ඒකට ප්‍රශ්නත් තියුණානේ. තේරෙනවද? නමුත් මෙතනට ඒක අදාළ නැහැ. ද්විත්ව පුරවැසි බැරි නම් ත්‍රිත්ව පුරවැසි භාවය තිබුණත් සමාගමක අධ්‍යක්ෂ ධූරය දරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. බංකොලොත් නොවූ අයෙකු වීම. සාමාන්‍යයෙන් බංකොලොත් වෙච්ච අයටත් අධ්‍යක්ෂ ධූර දරන්න බෑ. හේතුව මම බංකොලොත් පුද්ගලයෙක් නම් මට සමාගමක අධ්‍යක්ෂ ධූරයක් දීපු ගමන් මම මොකද කරන්නේ? හොරගම් කරන එකනේ කරන්නේ. ඇත්ත කතාව. මගෙන් අහිමි වෙලා ගිය වත්කම් මම කොහොම හරි හොයාගන්නවා. ඒ නිසා මම සමාගමේ අධ්‍යක්ෂ ධූරේ බාරගන්නේ සමාගමේ යහපැවැත්ම සඳහා නෙවෙයි. මාගේ පෞද්ගලික යහපැවැත්ම සඳහා. ඒ නිසා බංකොලොත් තරක් බෑ. ඊළඟට වෙනස් සමාගමක අධ්‍යක්ෂකවරයෙකු වීම. ඒකත් ප්‍රශ්නයක් නෑ. සමහර අය සමාගම් 3 4 5ක ඉන්න අධ්‍යක්ෂකවරු වශයෙන්. එහෙම සමාගම් නීති තහනමක් නෑ. තම එකඟතාවය ප්‍රකාශ නොකිරීම. මොකද කියන්නේ? තමන්ගේ එකඟත්වය පළ කරේ නැත්තම් මතකනේ ආකෘති පත්‍රාංක 18 කියන අයදුම් පත්‍රය අරගෙන ඒකේ තමන්ගේ නම ලිපිනේ දාලා අධ්‍යක්ෂ ධූරයේ දරන්න කැමැතියි කියලා අස්සම් කරේ නැත්නම් එයාට අධ්‍යක්ෂ ධූරයක් දරන්න බෑ. පැහැදිලිනේ? දැන් මොකද උනේ? අධ්‍යක්ෂකවරු වශයෙන් පත් නොකිරීමට හේතු වනේ අහන්නේ මේ. හේතුව සමාගමේ කොටස්කරුවෙකු වීම හේතුවක් ප්‍රශ්නයක් නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හරි. ද්විත්ව පරිසපවත් ප්‍රශ්නයක් නෑ. ඒකත් හරි. බංකොලොත් නොවූ අයෙකු වීම. ඔව් බංකොලොත් පුද්ගලයාට සාමාන්‍ය අධ්‍යක්ෂ ධූරයක් දෙන්නේ නෑ. හරිද? බංකොලොත් නොවූ අයෙකු වීම. ඒකත් හරි. ඒතර අහන්නේ පත් නොකරන හේතු ඒ කියන්නේ සුදුසුකම් නෙවෙයි අහන්නේ. පත් නොකරන හේතු විය හැකි. සුදුසුකම් නොවන එක. වෙනස් සමාගමක අධ්‍යක්ෂකවරයෙක් වීම ඒකෙත් ප්‍රශ්නයක් නෑ. ඒකත් හරි. හැබැයි තම එකඟතාවය ප්‍රකාශ කරේ නැත්නම් එයාට ධූරය දරන්න බෑ. අනිවාර්යෙන් Taman කැමති වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ මොකද්ද? පස්වෙනි උත්තරේ. පස්වෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2013 විභාග ප්‍රශ්නය. 8 වෙනි බහුවර්ණය. 8 වෙනි බහුවර්ණ වශයෙන් අහපු ප්‍රශ්නය. පහත් සඳහන් කාණ්ඩ අතුරින් සීමා සහිත පොදු සමාගමක සාමාන්‍ය කොටස් හිමියෙකුගේ අයිතිවාසිකම් පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න. ප්‍රශ්නේ තේරුම් ගත්තද? එක සැරෙන් බැරි නම් දෙවෙනි සැරෙන් තේරුම් ගන්න. දෙවෙනි සැරෙන් බැරි නම් තුන්වෙනි සැරේත් කියවන්න. තුන්වෙනි සැරේන් හරියට කියවන්න හිතන්න එපා. අනිවාර්යෙන් තේරෙනවා. තේරෙනවා. බය වෙන්න එපා.
පහස් සඳහන් කාණ්ඩ අතුරෙන් සීමිත පොදු සමාගමක සාමාන්‍ය කොටස් හිමියෙකුගේ වර්ණීය කොටස් නෙවෙයි සාමාන්‍ය කොටස් හිමියෙකුගේ අයිතිවාසිකම් පමණක් ඇතුළත් කාණ්ඩය. පළවෙනි එක තමයි ඡන්දය පාවිච්චි කිරීම, සමාගමේ කටයුතු වල සහභාගී වීම, ලාභාංශ ප්‍රකාශ කර නොමැති විටකදී නීතිමය පියවර ගැනීම. අහන්නේ මොකද්ද? පොදු සමාගමක සාමාන්‍ය කොටස් හිමියෙකුගේ අයිතිවාසිකම්. එකින් එක බලන්නකෝ. ඡන්දය පාවිච්චි කිරීම අයිතිවාසිකමක්. ඒක හරි. ඒක හරි. සමාගමේ කටයුතු වල සහභාගී වෙන්න පුළුවන්. ඒක අයිතිවාසිකමක්. ඒකත් හරි. ලාභාංශ ප්‍රකාශ කර නොමැති විටක නීතිමය පියවර ගන්න පුළුවන්ද? ඒක බෑ. ඒක බෑනේ. පොදු සමාගමක සාමාන්‍ය කොටස් හිමියන්ට ලාභ ඇතනම් ලාභාංශ ගෙවනවා. ලාභ වැඩි නම් වැඩියෙන් ගෙවනවා. ලාභ ඊටාම සුළු ප්‍රමාණයක් නම් තියෙන්නේ. ඒකේ වියදම් පමණක් නම් ආවරණය කරගන්න පුළුවන්. ලාභාංශ නොක වෙන්නේ. ඒක ලාභාංශ තියෙනවා ටිකක්. සමාගමේ ණය ගෙවන්න අවශ්‍යයි ලාභෝලි. ණය නොගෙව ලාභාංශ ගෙවන්න බෑනේ. තේරෙනවද? එහෙනම් ඒකත් හරිනේ. එහෙම ලාභාංශ ගෙවුවේ නැහැ කියලා උසාවිය යන්න බෑ. ඒක වැරදි. එහෙනම් ඒක උත්තරේ නෙවෙයි. මෙන්න මේක නිසා හරිනේ. මෙන්න මේක වැරදි. ආන්නේ අයිතිවාසිකම් පමණක් ඒක. මේක අයිතිවාසිකම් නෙවෙයිනේ. දෙවෙනි එක. මේ වගේ උත්තර හරිය පරිස්සම් වෙන්න. මොකද එක වගේ. දැන් බලන්න මේ ඔක්කොම එක වගේ. ඒ නිසා මේක අපි නිකන් එකවරෙන් ගැඹුරින් හිතන්නේ නැතුව නිවීසන සිල්ලි අපි කියවලා තේරුම් ගත්තේ නැත්නම් පැටලෙන්න පුළුවන්. ඒ නිසා මම කරනවා වගේ මේ වඩා හරියකට මේක හරි ලකුණක් දාන්න. තේරෙනවද? පැටලෙන්නේ. මේක හරි. මේක වැරදි දැම්මා. පැහැදිලි. නැත්නම් ඔයගොල්ලෝ උඩ ඉඳන් උත්තර පහ කියවන් ගියද්දී ආයෙ ඔළුව මොකද වෙන්නේ? අවුල් වෙනවා. ආයෙ කියවන්න වෙනවා. ඔය කියෝකිනේ මේ එක ප්‍රශ්නයක නවතින්නේ බෑනේ. ලකුණු දෙකයි හම්බෙන්නේ. සෑම ප්‍රශ්නයකටම වාස්තික තේරෙනවද? තව ප්‍රශ්න තියෙනවනේ. ඒ නිසා නිතරම අපි එක සැරෙම කරමු. ඒක කාලේ කළමනාකරණය කිරීමේ තවත් අංගයක්. කරන්නේ මේක මාක් කරගන්න. දෙවෙනි එක. රැස්වීම වලට සහභාගී වීම අනිවාර්යෙන් පුළුවන්. වර්ණීය කොටස් හිමියන්ට බෑ. ඒක අයිතිවාසිකමක්. ඒක හරි. අධ්‍යක්ෂකවරු තේරීපත් වීම. ඩිරෙක්ටර් බෝඩ් එකට පත් වෙන්න පුළුවන්. අනිත් අය කැමති නම් ඡන්දය දෙනවා නම් තමන් සුදුසු නම් උගත් නම් පුළුවන්. ඒකත් හරි. තමා වෙනුවෙන් ප්‍රතියුක්තයෙකු නම් කිරීම. ඒකත් හරිනේ. තමා වෙනුවෙන් මහා සභා රැස්වීමකට තමාට යන්න බැරි නම් තමා වෙනුවෙන් සහභාගී වෙන්න ප්‍රතියුක්තයෙක් නම් කරන්න පුළුවන්. නැත්නම් නියෝජිතයෙක් නම් කරන්න පුළුවන්. ඒකත් හරි. එහෙනම් මං හිතන්නේ මේක තමයි උත්තරේ. දෙවෙනි එක. අපි තුමු දැන් දෙවෙනි එක 100%ක්ම හරි කියලා. මේකෙත් දුර්වලතා තියෙනවා. මොකද්ද? තමා වෙනුවෙන් ප්‍රතියුක්තයෙකු නම් කිරීම. මොනවටද? කෑම කන්නද? මොකද්ද කියන්නේ? ඔක හරි නම් වෙන්න ඕනේ. තමා වෙනුවෙන් මහා සභා රැස්වීමකට ප්‍රතියුක්තයෙකු නම් කිරීම. කිව්වනම් තමයි හොඳ කමක් නැහැ. අංග සම්පූර්ණ නැතුව උත්තරේ තියෙනවනේ. ඒ නිසා අපි හොඳයිම 100%ක්ම හොඳයි කියලා කියන්නේ. දැන් 100%ක්ම හොඳයි කියමුකෝ. මේක හරි කියමුකෝ. මොකද තව උත්තර තුනක් තියෙනවා. අනිවාර්යයෙන් මේ තුන කියවන්න. අනිවාර්යයෙන් මේ තුන කියවන්න. ඒ තුනේ තියෙන්න පුළුවන් මීට වඩා හොඳ උත්තරයක්. සැක සංකා නැති උත්තරයක්. බලමු කීවල. ඡන්දේ පාවිච්චි කිරීම අයිතියක්. මහා සභාව රැස්වීමට යන්න පුළුවන්. ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන්. මැතිවරණ ඡන්ද නෙමෙයි මේ කියන්නේ. තේරෙනවනේ? ඒකයි මම කිව්වේ අඩුපාඩු කියලා. මහා සභාව රැස්වීමකදී ඡන්දේ පාවිච්චි කිරීම කියලා තිබ්බම හොඳයි. කමක් නැහැ. අධ්‍යක්ෂකවරයෙක් ලෙස තේරීපත් වීම අයිතියක්. පුළුවන්. ඒකත් හරි. සමාගමේ විගණන වාර්තා පිළිල කිරීම හරිද? බෑනේ. විගණන වාර්තාව දාන්න බෑනේ කොටස් හිමියන්ට. ඒක විගණකවරයාගේ රාජකාරිය. ගිණුම් විගණනය කරන්න ස්වාධීන විගණකවරයෙක් සෑම වර්ෂයකට වරක්ම වාර්ෂික මහා සභාව රැස්වීමේදී සමාජිකයෝ පත් කරනවා. සමාජිකයන්ට ඒ රැස්වීමේදී යම්කිසි විගණකවරයෙක් යම් වාදයක් වෙලා තේරෙනවද? පිල් බෙදිලා පත් කරගන්න බැරි වුණොත් සමාගම් නීතිය අනුව සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් පත් කරනවා. එයා තමයි විගණන වාර්තාව හදන. අපි නෙවෙයි. ඒ නිසා ඒක වැරදි. අන්න මෙන්න මේකෙදි මේක වැරදි නිසා මේකත් උත්තරේ නෙවෙයි. හතරවෙනි උත්තරේ. ලාභාංශ ප්‍රකාශ කර නොමැති විටකදී නීතිමය පියවර ගැනීම. ලාභාංශ ප්‍රකාශ කර නොමැති විටකදී නීති පියවර ගැනීම. හරිද? බෑ. ලාභ තිබුණොත් තමයි ලාභාංශ ගෙවන්නේ. ලාභ තිබුණත් ණය පියවීමට ඒ ලාභ යොදවන්න ඕන නම් ඒ ණය පියවීම පස්සේ කළා ලාභාංශ ගෙවන්නේ. එහෙම ගෙවන්න අයිතියක් නැහැ. මතකනේ? ලාභාංශ ගෙවීමට පෙර ණය ගෙවීමේ හැකියාව පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒක නුඹුන්වත් භාවය පිළිබඳ. ඒ නිසා ලාභාංශ ගෙවුවේ නැහැ කියලා උසාවිය යන්න බෑනේ. ස්කල්ලින් ගිනුත් කිව්වනේ. එහෙනම් මේක වැරදි. මේක වැරදි. එහෙනම් ඒකත් නෙමෙයි උත්තරේ.
තමා වෙනුවෙන් ප්‍රතික්‍රියා ග්‍රම් කිරීම හරිය කියමුකෝ. අධ්‍යක්ෂක පත්වීම මේකත් හරි. මේකත් හරි මේක වැරදි නිසා එකත් ගන්න බෑ. අවසාන පිළිතුරු කාණ්ඩය. රැස්වීම වලට සහභාගී වීම හරි. ඒක අයිතිවාසිකම. සමාගමේ කටයුතු වල සහභාගී වීම හරි. අයිතිවාසිකම. ඊළඟට නැවත කියනවා සමාගමේ විගණන වාර්තාව සකස් කිරීම වැරදි. වැරදි. එහෙමනම් උත්තරේ පොඩි අඩුපාඩුවක් තිබුණා. මොකද මේකේ මහා සභා රැස්වීම වලට ප්‍රතිඋක්තිය නම් කරන තුනට මේකත් හරි. රැස්වීමට සහභාගී වෙන්න අයිතිය තියෙනවා. අධ්‍යක්ෂකෙක් වශයෙන් පත් වෙන්න අයිතිය තියෙනවා. ඒ වගේම තමා වෙනුවෙන් මහා සභා රැස්වීම වල ප්‍රතිඋක්තියකු නම් කරන්න පුළුවන් සහභාගී වීම. එහෙනම් උත්තරේ දෙවෙනි එකනේ. දෙවෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2013 විභාග ප්‍රශ්න පත්‍රය යොමු වෙච්ච ප්‍රශ්නය. ඒ 10 වෙනි ප්‍රශ්නය. 2013 වාස්තික ප්‍රශ්න පත්‍රයේ 10 වෙනි බහුවර්ණ ප්‍රශ්න වශයෙන් අහපු ප්‍රශ්නය. MCQ ප්‍රශ්නය මල්ටිපල් චොයිස් ක්වෙස්චන් එක. සීමා සහිත පොදු සමාගමක් කොටස් විකිණීමට ඉදිරිපත් කරන විට කොටසක නිකුතු අගය නැත්නම් මිල හඳුන්වන්නේ. මතකයිනේ? සීමිත පොදු සමාගමක් මහජනයාට කොටස් විකිණීමට ඉදිරිපත් කරනකොට එක කොටසක් මහජනයාට විකුණන මිල, නිකුත් කරන මිල, මහජනයාට ප්‍රකාශ කරන මිල. මොකද්ද? නාමිකාගේ වැරදි. පරණ සමාගම් නීතිය එහෙම තිබුණ කතන්දර නාමිකාගේ දැන් නැහැ ඒක. සමකාගේ කියලා එකක් නැහැ සමාගම් නීති කොහෙවත්. විභජනයේ ලෙස නෑ නේ බෙදා දීමනේ කොටස් වැරදි. ප්‍රතිෂ්ඨාව ඒක තමයි හරි උත්තරේ. ඇරයුම් අගේ නෙවෙයි. ඇරයුම් අගයත් නෙවෙයි. මේක හරිම උත්තරේ ප්‍රතිෂ්ඨා හතර වෙන එක. දැන් මේක තව හොඳයි. තවත් එක්තරා අවුරුද්දක ප්‍රශ්නයක් අහලා තිබුණා. ඇරයුම් අගේ කිව්ව මෙතනට ප්‍රකාශිතාගේ. එහෙම හිතන්නකෝ. ප්‍රකාශිතාගේ කියලා දැම්මොත් එහෙම තව වැඩේ බරපතලයි. මොකද ප්‍රකාශිත අගයයි මෙන්න මේකයි ප්‍රතිෂ්ඨාවයි ළඟින් යන දෙක. සමාගමක් ප්‍රාග්ධනය කඩනව අපි තුමු රුපියල් ලක්ෂයක් කියලා. රුපියල් ලක්ෂය බෙදනවා රුපියල් 10 ඒකක. තමයි මහජනයාට නිකුත් කරන්නේ. මෙන්න මේ මහජනයාට නිකුත් කරන අලෙවි කරන අගය තමයි ප්‍රතිෂ්ඨාව කියන්නේ. මේකටම කියන්න පුළුවන් මොකද්ද? ප්‍රකාශිත අගය කියන්න පුළුවන්. ඔක තමයි බරපතල ප්‍රශ්නේ වෙන්නේ. මේ දෙකම හරි. සමාගමක ප්‍රාග්ධනයේ රුපියල් ලක්ෂය 10 කුඩා ඒකකවලට 10 බැගින් වූ කුඩා ඒකකවලට කඩලා මහජනයාට ඉදිරිපත් කරනවා. මහජනයාට විකුණනවා. එහෙනම් මහජනයාට නිකුත් කරන අගය තමයි ප්‍රතිෂ්ඨාව හෙවත් ප්‍රකාශිත අගය කියන්නේ. ඒ දෙකනුත් වඩා හොඳ මොකද්ද? ප්‍රතිෂ්ඨාව කියන එක තමයි වඩාම හොඳ. යම් විදිහකින් ප්‍රතිෂ්ඨාව කියන එක නොමැතිව ප්‍රකාශිත අගය තිබ්බනම් කිසි වාදයක් නැහැ. ප්‍රකාශිත අගය තෝරගන්න ඕනේ. ඒ වගේ මේ දෙකම තීදි පරිස්සම් වෙන ප්‍රකාශිත අගයට ලකුණු දෙන්නේ නැහැ. හරි තේරෙනවද? ඒ කියන්නේ අංක 1 සංකල්ප හඳුන්වන නම තමයි ප්‍රතිෂ්ඨාව. ප්‍රතිෂ්ඨාව වචනේ නැත්නම් අංක 2ට තමයි ප්‍රකාශිත අගය එන්නේ. අන්න එක පරිස්සම් වෙන්න එහෙම ආවද? මේක එහෙම අවුලක් නැහැ. මේ ප්‍රශ්නේ ලේසි. මොකද මේක හරි උත්තර එකයිනේ තියෙන්නේ. මේක විතරයි තේරෙනවද? නමුත් මේකත් ආවනම් වැඩේ ටිකක් ඔඩා සීරියස් වෙනවා කියන එකයි කිව්වේ. පරිස්සම් වෙන්න ඕනේ. ටිකක් හිතලා කූල් එකේ උත්තරේ තෝරන්න ඕනේ. හරිනේ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2012 විභාග ප්‍රශ්නයට අහපු ප්‍රශ්නය 8 වෙනි MCQ ප්‍රශ්නය වශයෙන් ආපු ප්‍රශ්නය. සීමාස්ත පොදු සමාගමක කොටස් වූ ණයකර සඳහා සහභාගී වන ලෙස මහජනතාවට ආරාධනා කරමින් සමාගම විසින් ප්‍රසිද්ධ කරනුයි. ලේසිම ප්‍රශ්නයක්නේ මතකයි. සීමිත පොදු සමාගම පෞද්ගලික නෙවෙයි. පොදු සමාගමක් කොටස් වූ ණයකර සඳහා සහභාගී වන ලෙස මහජනයාට ආරාධනා කරමින් සමාගම විසින් ප්‍රසිද්ධ කරන්නේ මොකද්ද? සංස්ථා ප්‍රකාශය මතකයිනේ. සංස්ථා ප්‍රකාශයේ කිරිසරහමට ලියන්න එනවනේ. ලියන්නාම මතක තියාගන්න මෙන්න මේක අවශ්‍යමයි. පොදු සීමාසිත පොදු සමාගම ලියන්නම ඕනේ. මොකද හේතුව සංස්ථා ප්‍රකාශය අදාළ නැහැ. සංස්ථා ප්‍රකාශය කියන සංකල්පය තහනම් වෙනවා සීමිත පෞද්ගලික සමාගම වලට. ඒ නිසා ඔයගොල්ලෝ නිකම්ම ලියුවොත් එහෙම සීමිත සමාගමක්, සීමාසහිත සමාගමක්. ප්‍රභේද කියන්නේ මොකද්ද කියන්නේ? පොදුවේ සීමාසහිත සමාගමක් කොටස් ඕනෑ කර නිකුත් කරමින් මහජනයාට සහභාගී වන ලෙසට
ඇරයුම් කරන ආරාධනා පත්‍රය කිව්වොත් ලකුණු 0යි. මොකද සීමිත පොදු සමාගමක් කතාව එන්න ඕනේ. සීමිත පොදු සමාගමක් කොටස් ඕනෑයක රසදා සහභාගී වන ලෙසට මහජනයාට ඇරයුම් කරන ආරාධනා පත්‍රය තමයි සංස්ථා ප්‍රකාශය. සාංගමික ව්‍යවස්ථාවල වැරදි, සාංගමික සංස්ථා පත්‍රය වැරදි, විවස්ථාවල වැරදි. මොකද උත්තරේ? ප්‍රතිෂ්ඨාවත් වැරදි, සංස්ථා ප්‍රකාශය. උත්තරේ පස්වෙනි උත්තරේ. පහ. ඒක ලේසිම ප්‍රශ්නයක්. මම ඒ තුලින් මම ඒකට වඩා පැහැදිලි කරේ මේක. මොකද සංස්ථා ප්‍රකාශය ලියන්න එනවනේ. කෙටි සරහන් වලට આવොත් අනිවාර්යයෙන්ම සීමිත පොදු සමාගමක් කියලා තමයි ආරම්භ කරන්න ඕනේ. නැත්නම් ලකුණු ලැබෙන්නේ නැහැ. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2011 විභාග ප්‍රශ්නය. විභාග ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් ආවේ. සීමා සහිත සමාගම් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න. සීමා සහිත සමාගම් පොදු යහන්නේ පෞද්ගලික පොදු ભેදයක් නැහැ. සීමා සහිත සමාගම් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. පළවෙනි එක බලමු. සීමා සහිත පෞද්ගලික සමාගමක අවම කොටස් හිමියන් සංඛ්‍යාව 1කි. උපරිමයේ සීමාවක් නැත. මොකද කියන්නේ? සීමිත පෞද්ගලික සමාගමක කොටස් කරුණු සංඛ්‍යා 1යි. ඒක හරි. ඒක හරිනේ. උපරිම සීමාවක් නැත කියන එක. මොකද කියන්නේ? ඒක වැරදි. උපරිමයක් තියෙනවනේ. උපරිමේ 50යිනේ. එහෙනම් අපිට ඒක උත්තරය වශයෙන් ගන්න බෑ. වෙනත් රටක සංස්ථාගත කර ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරන සමාගමක් අක්‍රල සමාගමක් ලෙස හැඳින්වේ. හරිද? විදේශයක නීතිගත කරා. නමුත් ලංකාවේ ව්‍යාපාර කටයුතු කරන සමාගමක් නම් අක්‍රල නෙමෙයි මොකද්ද? විදේශීය සමාගමක්. ඒ නිසා මේක වැරදි. මෙතන වැරදි නිසා ඒකත් උත්තරේ නෙවෙයි. තුන්වෙනි එක. සමාගමක අවම අධ්‍යක්ෂුරු සංඛ්‍යාව 1කි. උපරිම සංඛ්‍යාව 7කි. දෙකම වැරදි. දෙකම වැරදි. සමාගමක මේකත් වැරදි, මේකත් වැරදි. ඇයි හේතුව? අපි දන්නවා සීමිත පුද්ගලික සමාගමක නම් අධ්‍යක්ෂක මණ්ඩලයට අවම එක්කෙනෙක් ඇති. උපරිමයක් ඒත් කියලා නැහැ. නමුත් සීමිත පොදු සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයට අවම දෙන්නෙක් ඕනෙමයි. ඒක අනිවාර්යයිනේ. එහෙනම් මේ සමාගමක කියන්නේ පොදුවේනේ. සමාගමක කියන්නේ පොදුවේ. පොදුවේ සමාගමක අධ්‍යක්ෂුර එකක් කියලා කියන්න බෑනේ. ප්‍රයිවට් එකේ නම් එක්කෙනයි. පබ්ලික් නම් දෙන්නයි. ඒ නිසා ඒක වැරදි. උපරිම සංඛ්‍යාව 7 කියන එක සම්පූර්ණයෙන් වැරදි. පරණ සමාගම් නීතිය නම් තිබුණා පොදු සමාගමට උපරිම 7 එකක්වත් දැන් නැහැ. උපරිමයක් දැන් නැහැ. ඕන ගන්න තියාගන්න පුළුවන්. එහෙනම් ඒකත් පිළිතුරු නොවේ. සංස්ථාගත කිරීමේ සහතිකය ලබා ගැනීමෙන් පසු වෙළඳ කටයුතු ආරම්භ හැක්කේ සීමිත පෞද්ගලික සමාගමකට පමණි. මොකද කියන්නේ? 82 අංක 17 සමාගම් නීතිය තියෙන කාලේ නම් තිබුණා සමාගම නීතිගත කරලා සංස්ථාපන සහතිකය කියන උප්පැන්න සහතිකය ලැබුණම පෞද්ගලික සමාගම් වලට කෙලින්ම ව්‍යාපාර කටයුතු ආරම්භන්න පුළුවන්. නමුත් එවකට පොදු සමාගම් වලට ව්‍යාපාර කටයුතු ආරම්භන්න බෑ. ආරම්භනව නම් තව අමතර ලේඛන 4ක් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට යොමු කරලා ව්‍යාපාර ආරම්භ කිරීමේ සහතිකය හෙවත් වෙළඳ සහතිකය certificate of business commence කියලා සහතිකයක් ගන්නවා. එහෙම කතන්දර දැන් නෑ. මේ අලු පරණ නීතියේ තිබිච්ච අනවශ්‍ය දීර්ඝ ක්‍රියාකාරකම් අලුත් නීතියෙන් පුළුවන් තරම් බැහැර කරලා සමාගම් ආරම්භ කිරීමේ කටයුතු පවත්වාගෙන යාමේ කටයුතු හැකියපමණ සරල කරා. අනවශ්‍ය ලෙස නීති වගන්තුලින් බෙල්ලමිරිකන් නැතුව කිසියම් ලිහිලක් දුන්නුනේ සමාගම නිදහස යන්නේ. තේරෙනවද? ඒ නිසා දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් සංස්ථාගත කිරීමේ සහතිකය ලබා ගැනීම පස්සේ වෙළඳ කටයුතු ආරම්භ හැක්කේ. ඒ කියන්නේ බිස්නස් කරන්න පුළුවන්. පෞද්ගලික පොදු දෙගොල්ලන්ට පුළුවන්. එහෙනම් මේකත් වැරදි. මේකත් වැරදි. සමාගමක අවම අධ්‍යක්ෂුරු සංඛ්‍යාව 2 දෙනෙකි. උපරිම සීමාවක් නැත. ඒක හරිනේ. ඒක හරිනේ. සමාගමක අවම අධ්‍යක්ෂුරු සංඛ්‍යාව 2යි. උපරිම සීමාවක් නැහැ. හරිනේ. උපරිම සීමාවක් නැහැ. ඒක හරියටම හරි. මේක හරි. සමාගමක අවම අධ්‍යක්ෂුරු සංඛ්‍යාව 2 දෙනෙකි. මේකත් අපි ගමු හරි ප්‍රශ්නාර්ථයක් එක්කලා. පේනවද කතාව? මාකින් ස්කීම් එකේ තිබුණා වුණත් 100%ක්ම හොඳ උත්තරයක් නැහැ මෙතන. මේවා පැහැදිලිනේ. පෞද්ගලික සමාගමක අවම කොටස් හිමියෝ සංඛ්‍යාව එක්කෙනයි. උපරිම සීමාවක් සම්පූර්ණ වැරදීනේ. කම්ප්ලීට්ලි වැරදි. ඒක හරි. කිසිම ගැටලුවක් නැහැ.
වෙනත් රටක සංස්ථාගත කර ලංකා ව්‍යාපාර කටයුතු කරන සමාගමක් අක්වෙරලා නෙවෙයිනේ. පැහැදිලිව විදේශී සමාගම්. කම්ප්ලීට්ලි වැරදි. එහෙනම් ඒකෙත් ගැටලුවක් නෑ. ඒකත් අයින් කරන්න. සමාගමක අවම අධ්‍යක්ෂුරු සංඛ්‍යාව 1කි. එතන ගැටලු සහගතයිනේ. හේතුව පෞද්ගලික සමාගමේ නම් අවම එක්කෙනයි, පොදු සමාගම නම් අවම දෙන්නයි. ඒ නිසා මේ අහන්නේ පොදු සමාගමකනේ. පෞද්ගලික පොදු කියලා හයිලයිට් කරලා නෑනේ. තේරෙනවද මේ? පෞද්ගලික පොදු කියලා හයිලයිට් කරලා නෑ මෙතන. එහෙමනම් ඒකත් වැරදි. උපරිම සංඛ්‍යාව 7කි. ඒක සම්පූර්ණ වැරදිනේ. 7ක් කියලා ලිමිට් කරලා නෑනේ. සංස්ථාගත කිරීමේ සහතිකය ලබා ගැනීමෙන් පසු වෙළඳ කටයුතු ආරම්භය හැක්කේ සීමිත පෞද්ගලික සමාගමකට පමණි. එහෙම එකක් දැන් නෑනේ. සංස්ථාගත කිරීමේ සහතිකය ලැබුණාන් පස්සේ පෞද්ගලික පොදු සමාගම් දෙකටම බිස්නස් ආරම්භ කරන්න පුළුවන්. එහෙනම් ඒ හතරම වැරදි. පස්වෙනි එකත් බලන්න. සමාගමක අවම අධ්‍යක්ෂුරු සංඛ්‍යාව 2 දෙනෙකි. මේකේ තියෙන පරහ මොකද? මම මේ ක්වෙස්චන් මාක් උත් දැම්මේ. ප්‍රශ්නේ පොදුයිනේ. කොමන් ක්වෙස්චන් එක. පෞද්ගලික පොදු දෙකටම පොදු යහන්නේ. එතකොට අවම අධ්‍යක්ෂුරු සංඛ්‍යාව 2 දෙනෙක් වෙන්න ඕනේ මොකද? පොදු සමාගම් වල පමණයි. පොදු සමාගම වල පමණයි. පෞද්ගලික සමාගම අවම එක්කෙනයි. පෞද්ගලික සමාගමක නම් අවම එක්කෙනයි. පොදු සමාගමක නම් අවම දෙන්නයි. ඒ නිසා මේ දෙන්නෙක් කියන එක තරම් හොඳම නෑ මේ ප්‍රශ්නේ හැටියට. මොකද ප්‍රශ්නේ පොදුවේ අහලා තේරුණාද? ප්‍රශ්නේ පොදුවේ අහලා පෞද්ගලික පොදු සමාගම් දෙකටම පොදුවේ අහලා පොදු සමාගමක අධ්‍යක්ෂ සංඛ්‍යාව දක්වන උත්තරේ සාර්ථක නෑ. පැහැදිලිනේ මම කියන එක. අපි දකින්න ඕනේ. ඒක තමයි ඉගෙන ගන්නවා කියන්නේ. නමුත් මේක හරි උපරිම සීමාවක් නෑනේ. ප්‍රයිවට් වේවා පබ්ලික් වේවා ඩිරෙක්ටර් බෝඩ් උපරිම සීමාවක් නෑ. ඉතින් වෙන උත්තරයක් නැති නිසා අපි මේක තමයි තෝරන්න වෙන්නේ. මොකද මේක තරම්ම හොඳම නෑ. පස්වෙනි උත්තරේ. මං කියන එක පැහැදිලි වුණා නේද? ප්‍රශ්නේ පොදුයි. පෞද්ගලික පොදු කියලා වෙන් කරලා නැහැ. එවනම් පොදු සමාගමක තමයි අධ්‍යක්ෂරු දෙන්නෙක් ඉන්න ඕනේ. පෞද්ගලික සමාගම එක්කෙනයි. එහෙනම් සංඛ්‍යා දෙදෙනෙක් කියලා අපිට කම්ප්ලීට් පොදුවේ කියන්න බෑනේ. පොදුවේ කියන්න බෑ. තේරෙනවද? අපි ඊළඟ ප්‍රශ්නට යමු. 2011 විභාග ප්‍රශ්න පත්‍රයේ දියුණු වෙච්ච 8 වෙනි MCQ ප්‍රශ්නේ. 8 වෙනි MCQ ප්‍රශ්නේ. සීමා සහිත පොදු සමාගමක් සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. මේ ප්‍රශ්නේ මොකද්ද? පෞද්ගලිකයි. කෙලින්ම පෞද්ගලික කියන්නේ පොදු සමාගමකටම නැඹුරු කරලා තියෙන නිසා මේක පෞද්ගලිකයි. ඉස්සෙල්ලා ප්‍රශ්න මතකනේ? පොදුයි. සීමා සහිත පෞද්ගලික පොදු දෙකටම පොදුයි නෙවෙයි. මේක පෞද්ගලිකයි. ඒ කියන්නේ පොදු සමාගම් වලට මේක ලඝු කරනවා. පොදු සමාගම් සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය. අවම සමාජික සංඛ්‍යාව එකක් වන අතර උපරිම සංඛ්‍යාව 50කි. එකක් හරිනේ. අවම සංඛ්‍යාව එකක් හරි. 50ද? 50 වැරදීනේ. 50 වැරදි. මේක මොකටද හරියන්නේ? මේ ප්‍රකාශය හරියන්නේ මොනවටද? කියන්න බලන්න. සීමිත පෞද්ගලික සමාගමනේ. පෞද්ගලික සමාගමකට නම් අවම එකයි උපරිමයක් නැහැ. මේ උපරිමේ 50යි. පෞද්ගලික සමාගමක නම් අවම එක්කෙනයි උපරිමේ 50. ඒක හරි. මෙතනට ගැලපෙන්නේ නැහැ. මොකද අවම එක්කෙනයි උපරිමයක් නැහැ පොදු සමාගමේ. අවම සමාජ සංඛ්‍යාව දෙදෙනෙකු. ඒක හරි. දෙදෙනෙක් තමයි ඉන්න ඕනේ. වෙන අතර උපරිම සංඛ්‍යාවේ සීමාවක් නැත. හරි නේද ඒක? උපරිම සංඛ්‍යාවේ සීමාවක් නැහැ නේ. උපරිම සංඛ්‍යාවේ සීමාවක් නැහැ. ඒකත් හරි. අවම සංඛ්‍යාව දෙදෙනෙක් නේද? නෑ වැරදි. මම ඒක උගල අමාරු දාන කිව්වට අපි දෙදෙනෙක් කියනකොට සමහර අය මේක මාරු කරගන්නවා. අවම දෙන්නෙක් ඉන්න ඕනේ පොදු සමාගමක අධ්‍යක්ෂක මණ්ඩලයටයි. සමාජිකෝ නෙවෙයි මතකනේ. ඒක සදාතනිකව මතක තියාගන්න සමාගම් නීතියේ තිබෙන තුරු අපේන් සීමිත සමාගමක අපේන් සීමිත සමාගමකට විතරයි අවම සමාජිකෝ දෙන්නෙක් ඕනේ. අනිත් සියලු සමාගම් ආරම්භ කරන්න පුළුවන් දැන් තනි පුද්ගලයෙකුට පුළුවන්. එක්කෙනාට ආරම්භ කරන්න පුළුවන්. ඒ නිසා අවම සමාජ සංඛ්‍යාව දෙදෙනෙක් කියන එක වැරදි. එක්කෙනයි ඕනේ. එහෙනම් මේක වැරදි. දෙදෙනෙක් වැරදි. උපරිම සංඛ්‍යාව නේ ඒක හරි. නිසා ඒකත් උත්තරේ නෙමෙයි පැහැදිලිව. 100%ක්ම විශ්වාසය ඒක. 3. අධ්‍යක්ෂ ගෘහ සංඛ්‍යාව 1 වන අතර 1 කිව්වම හරිද? වැරදිනේ. පොදු සමාගමක අවම එක්කෙනා ඉන්න එක හරි. අධ්‍යක්ෂක මණ්ඩලයට අවම දෙන්නෙක් ඕනෙමයි. ඒ නිසා ඒක වැරදි. වන අතර උපරිම සංඛ්‍යාව 7 දෙනෙකි. ඒකත් වැරදි. ඒකත් වැරදිනේ. 7ක් කියලා නියම කරලා නෑනේ. සම්පූර්ණ වැරදි නිසා උත්තරේ. 4 වෙනි එක. අවම අධ්‍යක්ෂුරු සංඛ්‍යාව 2 දෙනෙක් වන අතර උපරිම සංඛ්‍යාවේ සීමාවක් නැත. ඒක හරි වගේ නේද? අවම අධ්‍යක්ෂුරු සංඛ්‍යාව 2 දෙනෙක්. ඒක හරි. අවම දෙන්නෙක් ඕනේ. ඒක හරි. උපරිම සංඛ්‍යාවේ සීමාවක් නැත.
හරිනේ. ඒකත් හරි. පැහැදිලිව වෙන උත්තරය ඒක තමයි. සිරසියක්ම හරි ඒක. නමුත් අපි නතර වෙන්නේ නැහැ. ඊළඟ උත්තරේ බලමු. සෑම පොදු සමාගමක්ම කොළඹ කොටස් වෙළඳ හුවමාරුවේ ලැයිස්තුගත කළ යුතුය. සෑම පොදු සමාගමක්ම කොළඹ කොටස් වෙළඳ හුවමාරුවේ. මේක හරිනම් කියන්නේ කොළඹ කොටස් හුවමාරුව කියලා. වෙළඳ වචනකුත් දාලා තියෙන ස්කීම් එකක් කමක් නැහැ ඉතින්. අර කොටස් වෙළඳාම් කරන අර්ථයෙන්. එහෙම තියෙන්න ඕනද? කොටස් වෙළඳපොළ ලියාපදිංචි වෙනවද? එහෙම එකක් නැහැනේ. ඒකත් වැරදි. එහෙනම් පැහැදිලිම උත්තරේ මොකද්ද? හතරවෙනි උත්තරේ. හතරවෙනි උත්තරේ. අපි ඊළඟ ප්‍රශ්නයටත් යමු. මේකත් 2011 විභාග ප්‍රශ්නයක්මයි. 9 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් ආවේ 2011. සීමා සහිත සමාගමක් සංස්ථාගත කිරීමෙන් පසු සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් අදාළ සමාගමට අංකයක් ලබා දෙනු ලැබේ. එම අංකය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු වන්නේ. ප්‍රශ්නේ තේරෙනවනේ. සමාගමක් නීතිගත කරාට පස්සේ සමාගම් රෙජිස්ට්‍රාර්වරයා සමාගම් රෙජිස්ට්‍රාර්වරයා ළඟ තියෙන සමාගම් රෙජිස්ටරය කියලා එකක් තියෙනවානේ. සමාගම් ලේඛනගත කරන රෙජිස්ටරය. ඒ සමාගම් රෙජිස්ටරේ නම ඇතුළත් කරනවා. කරලා අංකයක් දෙනවා. ඒ අංකේ සංස්ථාපන සහතිකය සඳහන් කළා තමයි අපිට දෙන්නේ. අන්නේ අංකය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතු කොහෙද? සමාගමේ දැන්වීම් වල දාන්න ඕනේ. සමාගම දැන්වීම් ප්‍රකාශ කරද්දී සමාගම අංකේ නමින් යන්නට ඕනේ. සමාගමේ ව්‍යාපාරික ලිපිවල අනිවාර්යයෙන්ම ලිපිවල දාන්න ඕනේ. සමාගමේ ඉන්වොයිස් වල ඉන්වොයිස් එකේ අංක දාන්න ඕනේ. සමාගමේ මුද්‍රාවේ සීල් එකේ නිල මුද්‍රාව අපි හිතමු සීමාසිත ගිම්හාන සමාගම අඹේවල ඒ වගේ සීල් එකක් තියෙන පොදු සීල් එකක් ඒකෙත් අනිවාර්යයෙන්ම අංකේ තියෙනවා. එහෙනම් ඔක්කොම හරිනම් මොකද්ද වෙන්නේ? හතරම හරිනම් මොකද්ද උත්තරේ? පහනේ. ඉහත සියල්ලේම. සියල්ලෙම දාන්න ඕනේ. පස්වෙනි උත්තරේ. ඊළඟ ප්‍රශ්නත් අපි යමු. එතකොට දරුවනේ 2010 විභාග ප්‍රශ්නය 7 වෙනි MCQ ප්‍රශ්න වශයෙන් ආපු ප්‍රශ්නය. සීමිත පොදු සමාගමක හිමිකාරත්වය ලැබෙනවා. සීමා සහිත පොදු සමාගමක හිමිකාරත්වය ලැබෙනවා. කාටද? සභාපති හා අධ්‍යක්ෂක මණ්ඩලයට. වැරදි. හේතුව අධ්‍යක්ෂකවරු වැටුපට බාහිරින් මදව ගන්න පුළුවන් අලුත් නීතිය අනුව. කොටස් මිලදී ගත්ත අයිතිකරුම් වෙන්න ඕනේ නෑනේ. එන ඒගොල්ලෝ සේවකයෝ. ඒගොල්ලන්ට හිමිකාරත්වය යන්න බෑනේ. සමහර විට සභාපති වශයෙන් පත් කරගන්නෙත් බාහිරින් කෙනෙක්. එක්ක අධ්‍යක්ෂ මණ්ඩලයේම කෙනෙක්. ඒ නිසා ඒගොල්ලන්ට හිමිකාරත්වය යාම අනිවාර්ය නෑ. ඒක වැරදි. පොදු මහ ජනතාවට මොකද කියන්නේ? හොඳ වැඩක් නේ. අපිටත් තියෙන අයිතිය මරු වැඩේ. අපිටත් අයිතියක් එනවනේ. එහෙම දෙයිද? දෙන්නේ නෑනේ ඒකනේ වැඩි. නේද? පොදු මහ ජනතාවට අයිති වෙන්නේ නෑනේ. පොදු දේපලක් නෙවෙයි සමාගම් කියන්නේ. ඒකත් වැරදි. සාමාන්‍ය කොටස් හිමියන්ට chance එකක් තියෙනවනේ. ඒක අපි තියාගමුකෝ වාක්‍යයක් දාලා. ණයකර හිමියන්ට කොහෙත්ම ලැබෙන්නේ නැහැ. මතකනේ ණයකර කියන්නේ සමාගම් වලට අතිරේක අරමුදල් අවශ්‍යතා සපුරා ගැනීමට මහජනයාගෙන් රැස් කරන දිගුකල් ණය මාර්ග. එහෙනම් ඒගොල්ලෝ ණයකරුවෝ. ණයකරුවන්ට සමාගම අයිතියක් දෙනවද? දැන් බැංකුවෙන් අපි ණයක් ගන්නවා. අපේ සමාගම බැංකුවට අයිති වෙනවද? නෑනේ. ණය නොගෙව්වොත් බැංකුවට අයිති වෙන්න පුළුවන්. නීති අනුකූලව. මිසක් ණය දුන්න කියලා අයිති වෙන්නේ නෑනේ. තේරෙනවද? දැන් මම ණයක් අරගෙන මම විවාහයක් කරගන්නවා. කාන්තාවක් හොඳේ කාන්තාවක් විවාහ කරගන්නවා. කාන්තාව බැංකුවට අයිතිද නෑනේ. ඒ වගේ තමයි මෙතන ණය දුන්නා කියලා අපේ සමාගමේ අයිතිය ඒගොල්ලන්ට දෙන්නේ නෑ. තේරෙනවද? කොහෙත්ම නෑ. ණය කිරීමට කිසිම අයිතියක් නෑ. ඊළඟට සාමාන්‍ය කොටස් හිමියන්ට හරි හා ණය කිරීමට මෙතන ණය කිරීමයන්ට තමයි ගැටලුව. නේ එතන හම්බෙන්නේ නෑනේ. ඒ නිසා හම්බෙන්නේ නෑ. එහෙනම් උත්තරේ සාමාන්‍ය කොටස්. මේක ගැන තව ටිකක් කියන්න. මම කාරණා දෙකක් මතු කරනවා. එකක් තමයි සාමාන්‍ය කොටස් මෙතනට ආවනම් වර්ණීය කොටස් කියලා. අපි හිතමු වර්ණීය කොටස් කියලා. අපි හිතමු පස්වෙනි උත්තරේ කියලා හිතමුකෝ. පස්වෙනි උත්තරේ වර්ණීය කොටස් කියලා ආවනම්. දැන් තව ටිකක් වැඩි සීරියස් වෙනවනේ එතකොට. ඇයි? සාමාන්‍ය කොටස් හිමියෝ වර්ණීය කොටස් හිමියෝ දෙකම තියෙනවා. ඒත් කලබල වෙන්න එපා. වර්ණීය කොටස් කියන්නේ කයිති වෙන්නේ කොහාටද? මේකයිති වෙන්නේ මේකයිති වෙන්නේ මේකයිති වෙන්නේ ණය ප්‍රාග්ධනයටමයි. මේකයිති වෙන්නේ ණය ප්‍රාග්ධනයටමයි. ණය ප්‍රාග්ධනයටමයි.
ඒ නිසා මේකත් හිමිකාරත්වයට ලැබෙන්නේ නැහැ. තේරෙනවද? මොකද වර්ණීය කොටස් වලටත් නිශ්චිත ලාභාංශයක් ඉල්ල ඕනනේ. වර්ණීය කොටස් මිලදී ගන්න මොහොතේම අපි ලාභාංශය අපි දැනගන්න අවශ්‍යයි. ලාභාංශ ප්‍රකාශ කරන්න ඕනේ. ලාභාංශ ප්‍රකාශ නොකරොත් අපි වර්ණීය කොටස් මිලදී ගන්නේ නැහැ. එහෙනම් අපි කවුද ණය හිමියෝ? ණය ප්‍රාග්ධන. එහෙනම් තේරෙනවද? එහෙනම් ඒ වර්ණීය කොටස් આવත් අපි තෝරන්නේ මොකද්ද? සාමාන්‍ය කොටස්මයි. ඇයි මේ සාමාන්‍ය කොටස් හිමිකරුවෝ කියන්නේ? හිමිකරුවනේ මගේ වර්තේ සැබෑ හිමිකරුවෝ, සත්‍ය හිමිකරුවෝ. තේරෙනවද? ඇක්චුවල් ඕනර්ස්ලා. ඇයි හේතුව? ලාභ ඇතනම් ලාභයක් අපේක්ෂා කරනවා. ලාභ ඇතනම් සහ ඩිරෙක්ටර් බෝඩ් එක ලාභාංශ ගෙවන්න තීරණය කරොත් අපි ඒක බාර ගන්න සූදානම්. ලාභ නැත්නම් හෝ ලාභ ඇතත් අධ්‍යක්ෂක මණ්ඩලයේ ලාභාංශයක් නොගෙවන්න තීරණය කරත් අපි ඒකට තිසරනවා. අපි ඒක පිළිගන්නවා. ඒ නිසා ලාභ නිශ්චිත ලාභාංශයක් ඉල්ලන්නේ. නිශ්චිත ලාභාංශයක් අපි අපේක්ෂා කරන්නේ. අන්න සැබෑ හිමිකරුවෝ. දැන් ගෙදරක ඕගොල්ලෝ ගෙදර බෝඩර්ස්ලා ඉන්නකො හිතන්නකෝ ඕගොල්ලන්ගේ පන්තුලේ යාළුවෝ දෙන්නේ. ඒගොල්ලෝ නවාතන් කරුවෝ. අම්මගේ කෑම රස නැතු වුණත් කෑම සිල්ලර වුණත් ලොකු කෑම වෙලක් නැති වුණත් ඕගොල්ලෝ කරබාගෙන කනවානේ. වාගේ අම්මලානේ පවුනේ සද්දවද නැහනේ. නමුත් බෝඩර්ස්ලා නිකන් ඉන්නවද? බෝඩර්ස්ලා මොනවා හරි දෙයක් කරනවානේ. අඩු ගානේ පිපි ගානට හැන්දෙන් ගහනවා. එහෙම නැත්නම් අද කන්න බෑ කියලා නැගිටලා යනවා. එහෙම නැත්නම් ෆින්ගර් බෝල් එක වතුර ටික හල්ලා කියන සුර හැල්ලුවා කියලා. මොනවා හරි දිනවනේ. ඇයි ඒ? ඒගොල්ලෝ තමකම කියන එක නෑනේ. අපේ ගෙදර අපේ අම්ම කියන හැඟීම නෑනේ. තේරෙනවද? අන්න ඒ වගේ සාමාන්‍ය කොටස් හිමියන්ට සාමාන්‍ය කොටස් හිමියෝ කියන්නේ කෙලින්ම සමාගමේ ඇත්ත අයිතිකරු අර වගේ තමයි. ලාභ ඇත්නම් අපිට දෙන්න. ලාභාංශ නැත්නම් නිකන් ඉන්න. අපි දෙකම පිළිගන්නවා. අන්න සැබෑ අයිතිකරු. තේරෙනවද? ඒ නිසා ඇකවුන්ටිං වල පවා අයිතිකරු ප්‍රාග්ධනය. ඇකවුන්ටිං වල පවා අයිතිකරු ප්‍රාග්ධනය. ඇකවුන්ටිං වල පවා අයිතිකරු ප්‍රාග්ධනය. අයිතිකරු ප්‍රාග්ධනය. අයිතිකරු ප්‍රාග්ධනය. අයිතිකරු ප්‍රාග්ධනය. එහෙම නැත්නම් හිමිකාරත්ව ප්‍රාග්ධනය. හිමිකාරත්ව ප්‍රාග්ධනය. අයිතිකරු ප්‍රාග්ධනය නැත්නම් හිමිකාරත්ව ප්‍රාග්ධනය. එහෙම නැත්නම් සුද්ධ හිමිකම. සුද්ධ හිමිකම. සුද්ධ හිමිකම. එහෙම නැත්නම් සුද්ධ අයිතිය කියලා සලකන්නේ මොකද්ද? සාමාන්‍ය කොටස්. සාමාන්‍ය කොටස්. සාමාන්‍ය කොටස් ධන සංචිත. ඔය දෙකයි. ඔය කන්සෙප්ට් එක ඇකවුන්ටිං වලට රචනා BS වලට වඩා. අයිතිකරු ප්‍රාග්ධනය, හිමිකරු ප්‍රාග්ධනය, සුද්ධ අයිතිය, සුද්ධ හිමිකම කියන්නේ දෙකක්. සාමාන්‍ය කොටසුයි සංචිතයි. වර්ණීය කොටස් ණයකර පැත්ත පළාත අරගෙන නැහැ. මේ සංචිත ගන්න ඇයි ළමයි? මං කිව්වා ව්‍යාපාරයක් වාර්ෂිකව ගනුදෙනු කරලා උපයන ලාභයෙන් සියලු වියදම් අඩු කරන් පස්සේ ඒ ලාභයෙන් රජයට ගෙවන බදු අනිවාර්යයෙන්ම අඩු කරනවා. ගෙවන්න මේපේ. වර්ණීය කොටස් හිමියන්ට දෙන ලාභාංශෙත් අනිවාර්යයෙන්ම අඩු කරනවා. ණය කරපොලිත් අඩු කරලා ලාභය වෙලා තියෙන්නේ. එහෙනම් ඒ සියල්ල අඩු කරන් පස්සේ ඉතුරු ලාභේ කාටද අයිති? මේගොල්ලන්ට. සාමාන්‍ය කොටස් හිමියන්ට. නමුත් ඒ සාමාන්‍ය කොටස් හිමියන්ට අයිති වුණාට මුළු ලාභයම ලාභාංශ වශයෙන් බෙදන්නේ නැහැ. කොටසක් සංචිත වශයෙන් රඳව ගන්නවා. අනාගතයේ පුළුල් කිරීම, නවීකරණය කිරීම, ප්‍රසාරණය කිරීම වෙනුවෙන් ප්‍රත්‍යායෝජනය කරන්න. එහෙම දෙයක් කෙරුන් නැත්තුව සමාගම හෙට ඈවර කරනවා නම් හෙට ඈවර කරන්න යෙදුනොත් මොන හරි සිද්ධියක් වෙලා ඒ ඈවර කරන සමාගමේ අර සංචිත කාර්යදායිති. මේගොල්ලන්ටයි මේගොල්ලන්ට ඉතිරි වෙච්ච ලාභයෙන් මේගොල්ලන්ට ලාභාංශ වශයෙන් බෙදන්න ඉතුරු වෙච්ච ලාභ කොටසනේ මේ රඳවගත්තේ. ලාභ කොටසෙන් භාගයක් තමයි රඳවගත්තේ. එහෙනම් ඒක කාටවත් අයිති නැහැ, මේගොල්ලන්ට අයිති. ඒ නිසා මේ සංචිත තියනවා කියන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ගේ අගය වැලියු එකනේ, වටිනාකම තමයි වැඩි වෙනවා. එහෙනම් අයිතිකරු ප්‍රාග්ධනය හේතුව. එහෙනම් අයිතිකරු ප්‍රාග්ධනය කියන්නේ සාමාන්‍ය කොටස් දෙන සංචිත. ඒ නිසා නිතරම මතක තියාගන්න, සමාගමක පෞද්ගලික සමාගමක් වේවා පොදු සමාගමක් වේවා සැබෑ හිමිකාරත්වයේ නියෝජනය කරන එකම මූලාශ්‍රය මොකද්ද? සාමාන්‍ය කොටස් පමණයි. පැහැදිලිනේ? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. මේක 2010 විභාග ප්‍රශ්න පත්‍රයේ මහපු 9 වෙනි MCQ ප්‍රශ්නේ. 9 වෙනි MCQ ප්‍රශ්නේ. සීමා සහිත දර්ශන ප්‍රකාශන සමාගම නමින්
ව්‍යාපාරයක් ලියාපදිංචි කරත සිතන්න. සීමා සහිත දර්ශන ප්‍රකාශන සමාගම. මොකක්ද මේක හැඟෙන්නේ? සීමිත පොදු සමාගම. පෞද්ගලික සමාගමක් නෙවෙයිනේ. පෞද්ගලික නම් මොකද වෙන්නේ? වරහන් ඇතුලේ පෞද්ගලික තියෙන්න එපේ. මේ සමාගමට ඉස්සෙල්ලා වරහන් ඇතුලේ පෞද්ගලික තියෙන. පෞද්ගලික නෙවෙයි මේක. සීමිත පොදු සමාගමක්. මේක ලැයිස්තුගතද ලැයිස්තුගත නොවුද? ලැයිස්තුගත නොවුනේ. ලැයිස්තුගත නම් පොදු වචනේ තියෙනවා. සීමා සහිත දර්ශන ප්‍රකාශන පොදු සමාගම. ලැයිස්තුගත නම්. පොදු නැති නිසා ලැයිස්තුගත නොවෙච්ච එක. කියන්නේ ෂෙයා මාකට් එකේ රෙජිස්ටර් වෙලා නැහැ. 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව මෙය සීමා සහිත පෞද්ගලික සමාගමක පැහැදිලිවම වැරදි. එහෙනම් පෞද්ගලික වචනේ තියෙන්නේ ඉපේ. ලැයිස්තුගත සීමිත පොදු සමාගමක සම්පූර්ණයෙන් වැරදි. ලැයිස්තුගත නම් අනිවාර්යයෙන් මෙතන පොදු වෙන වචනේ එන්න ඕනේ. ඒකත් වැරදි. ලැයිස්තුගත නොකළ සීමිත පොදු සමාගමක මම හිතන්නේ වඩා හරි. හරිනේ. පොදු සමාගම ලැයිස්තුගත කරලා නැහැ. එහෙනම් ඒක තමයි හරි. අපේන් සීමිත සමාගමක. මොකද කියන්නේ? වැරදි. ඇයි? අපේන් සීමිත සමාගමක් නම් සීමා සහිත දර්ශන ප්‍රකාශන වරහන් ඇතුලේ අපකාර සමාගම කියලා තියෙනවා. එහෙනම් එහෙමත් නැහැ. ඒකත් වැරදි. සමාගමක් නොවේ කියන එකත් වැරදි. සමාගමන්නේ පැහැදිලිවම. එහෙනම් උත්තරේ මොකද්ද? ලේසි. තුන්වෙනි උත්තරේනේ. ලැයිස්තුගත නොකළ සීමා සහිත පොදු සමාගම. තුන්වෙනි උත්තරේ. ඔව් දරුවනේ අපි අද දවසේ මේ පාඩම් පරිච්ඡේදය තුලින් ව්‍යාපාර සංවිධාන පාඩමේ සමාගම් කියන වැදගත්ම ඒකකයට අදාළ 2010 සිට 20 දක්වා අවුරුදු 11ක් තුල ආපු බහුවර්ණ ප්‍රශ්න විවිධ හැඩතල වලින් යුක්ත බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් කතා කරා. ඒවට පිළිතුරු සොයන ආකාරය සමීප එක හා සමාන පිළිතුරු අතරින් වඩා නිවැරදි පිළිතුරු තෝරගන්න ආකාරය අපි අවශ්‍ය තර්ක තුලින් ඔබට පෙන්නවා. ඒවට ලකුණු ලැබෙන ආකාරය පෙන්නවා. මම හිතන්නේ ඔබ හොඳ දැනුමක් ලබා ගත්තා. ව්‍යුහගත අභ්‍යාසයෙන් අපි කලින් පරිච්ඡේද වලින් ලබා ගත්තා වගේම මේකනුත් විශාල දැනුමක් ලබා ගත්තා කියලා මම විශ්වාස කරනවා. අපි වාස්තවිකවල තවත් ප්‍රශ්න කොටස් කීපයක් කතා කරන්න තියෙනවා. අපි ඒක ඊළඟ පරිච්ඡේදයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.